COVID-19 වෛරසයෙන් ලක්ෂ ගණන් ලෝකවාසී මිනිසුන් ආසාදිතයන් බවට පත්වෙද්දී ලෝකයේ තාක්ෂණික වශයෙන් දියුණු රටවල් මෙන්ම ඖෂධ නිෂ්පාදන සමාගම් වෛරසයට එරෙහි එන්නතක් නැපදීම සඳහා හැකි සෑම උත්සාහයක්ම දරන්නට වුණා. ඒ ප්‍රතිඵලයක් විදිහට අද වෙනිට ලෝකයේ පුරා එන්නත් වර්ග රාශියක් යොදාගෙන වෛරසයට එරෙහිව සෑම රටක්ම ක්‍රියා කරන්නට පටන් ගන්න තියෙනවා. අපේ රටෙත් මේ වන විට චීන සයිනෝෆාම්, රුසියානු ස්පුට්නික්, ඉන්දීය ඇස්ට්‍රොසෙනිකා ආදී එන්නත් භාවිතයගෙන තිබෙනවා. අද අසක්කෝ චැනලෙන් අපි ඔබට ඉදිරිපත් කරන්නේ දැනට ලෝකයේ භාවිත වන එන්නත් වර්ග කිහිපයක් පිළිබඳව වටිනා තොරතුරු කිහිපයක්. වීඩියෝ දිගටම නරඹන්නත්, වීඩියෝ ගැන කමෙන්ට් කරන්නත් අපි ඔබට ආරාධනා කරනවා. ඔබ මේ දකින්නේ COVID-19 රෝගයට ලබා දෙන ජොන්සන් & ජොන්සන් ප්‍රතිශක්තිකරණ එන්නතේ මාත්‍රා කිහිපයක්. මේ වසරේ මාර්තු මුලදී ජොන්සන් & ජොන්සන් එන්නත් මාත්‍රා 6000කට වැඩි ප්‍රමාණයක් මිචිගන් ඩෙට්‍රොයිට් නගරවාසීන්ට ලබා දීමේ සූදානමක් තිබුණා. නමුත් එහි නගරාධිපති කීවේ ස්තුතියි, අපට ජොන්සන් & ජොන්සන් අවශ්‍ය නැහැ. ඔය එන්නතට වඩා මොඩර්නා සහ ෆයිසර් තමයි දැනට තියෙන හොඳම එන්නත් වන්නේ. ඒ නිසා මට පුළුවන් හැම දෙයක්ම කරලා ඩෙට්‍රොයිට් නගරයේ පදිංචිකරුවන්ට හොඳම දේ ලබා දීමට වග බලා ගන්නවා. ඔහු මෙසේ සඳහන් කළේ මෙම එන්නත්වල කාර්යක්ෂමතා අනුපාතය පිළිබඳව සලකා බැලීමෙන්. ෆයිසර් බයෝටෙක් සහ මොඩර්නා වෙතින් ලබා ගන්නා එන්නත්වලට ඉහළ කාර්යක්ෂමතා අනුපාතයක් ඇති බව ඔහු පවසනවා. ඒවා පිළිවෙලින් 95% සහ 94%ක්. නමුත් ජොන්සන් සහ ජොන්සන් එන්නතේ කාර්යක්ෂමතා අනුපාතය 66%ක් පමණයි. අපි එන්නතක් පිළිබඳව සලකන්නේ මේ කාරණය පිළිබඳව පමණක් නම් නගරාධිපතිවරයාගේ තීරණය හරි. නමුත් ඔහුගේ එම උපකල්පනය වැරදි. එන්නතක් සම්බන්ධයෙන් එහි ඵලදායීතාව මනින්න කාර්යක්ෂමතා අනුපාතය කියන සංඛ්‍යාව වඩා වැදගත් මිනුමක් නොවේ. අපි මේ පිළිබඳව තවදුරටත් සොයා බලමු. එන්නතක කාර්යක්ෂමතා අනුපාතය විශාල සායනික අත්අදහා බැලීම් වලදී ගණනය කරනු ලබනවා. එන්නතක් ලබා දී දසදහස් ගණනක් පුද්ගලයන් පරීක්ෂාවට ලක් කරන විට එම පුද්ගල නියදිය සමාන කොටස් දෙකකට කණ්ඩායම් කරනු ලබනවා. ඉන් එක් කණ්ඩායමක් එන්නත ලබා ගන්නා අතර අනෙක් අඩ පාලක නියදියක් විදිහට තියා ගන්නවා. පාලක නියදිය ඔවුන්ගේ සාමාන්‍ය ජීවිත ගත කිරීම සඳහා යවනු ලබනවා. අනෙක් නියදියට පරීක්ෂණයට යොදා ගන්නා එන්නත ලබා දීමෙන් පසු විද්‍යාඥයන් මාස කිහිපයක් පුරා ඔවුන්ට රෝගය ආසාදනය වන්නේද නැද්ද යන්න නිරීක්ෂණය කරනවා. උදාහරණයක් ලෙස ෆයිසර් බයෝඑන්ටෙක් සඳහා වූ පරීක්ෂණයේදී පුද්ගලයන් 43000ක් පමණ සහභාගී කරවා ගත්තා. එන්නත් කිරීමෙන් පසුවත් කණ්ඩායම් දෙකෙන්ම පරීක්ෂණයේ අවසානයේදී 170 දෙනෙකුට COVID-19 ආසාදනය වී තිබුණා. එම පුද්ගලයන් මෙම එක් කාණ්ඩයට වැටෙන ආකාරය අනුව එන්නතේ කාර්යක්ෂමතාව තීරණය කරනු ලබනවා. 170 දෙනා කණ්ඩායම් දෙකකට ඒකාකාරව බෙදී ඇතනම් එයින් අදහස් වන්නේ ඔබ එන්නත ඇතත් නැතත් අසනීප වීමට ඉඩ ඇති බව. එවිට එන්නතේ කාර්යක්ෂමතාවය 100ට බිඳුවක් පමණ වෙනවා. එසේ නොමැතිව 170 දෙනාම පාලක නියදයට අයත් නම් සහ එන්නත ලබාගත් පුද්ගලයන් කිසිවෙකුට ආසාදනය වී නැත්නම් එවිට එන්නතේ කාර්යක්ෂමතාවය 100%ක්. ඉහත කරන ලද විශේෂිත අත්හදා බැලීම සමග පාලක නියදිය 162ක් ආසාදිතව සිටියා. එන්නත් ලබාගත් කණ්ඩායමේත් 8 දෙනෙක් පමණ ආසාදිතව සිටියා. එහි අර්ථය වන්නේ එන්නත් ලබාගත් අයට COVID-19 ආසාදනය වීමට ඇති ඉඩකඩ 95%කට අඩු බවයි. තවත් විදිහකට කියනවා නම් එන්නතේ කාර්යක්ෂමතාව 95%ක් බව. දැන් මේන් අදහස් කරන්නේ පුද්ගලයන් 100 දෙනෙකුට එන්නත ලබා දුන්නහොත් ඔවුන්ගෙන් 5 දෙනෙකු අසනීප විය හැකි බව. එබැවින් එන්නත ලබාගත් සෑම පුද්ගලයෙකුටම එන්නතක් නොමැති පුද්ගලයෙකුට වඩා රෝගයෙන් වැළකී සිටීමේ හැකියාව 95%ක් පමණ වෙනවා. මේ ආකාරයට සෑම එන්නතකම කාර්යක්ෂමතා අනුපාතය එකම ආකාරයකින් ගණනය කරනු ලබනවා. නමුත් සෑම එන්නතකම අත්හදා බැලීම සිදුවන්නේ එකම තත්ත්වයන් යටතේ නොවේ. විවිධ වෙනස් තත්ත්වයන් යටතේ ඒ සිදු කරන්න පුළුවන්. ඉතින් මේ සලකා බැලිය යුතු වැදගත්ම කරුණක් නම් මෙම සංඛ්‍යා දෙස බලන විට මෙම සායනික අත්හදා බැලීම් සිදු කළ කාලය. කොවිඩ් වසංගතය ආරම්භ වූ දා සිට එක්සත් ජනපදයේ දිනපතා COVID-19 රෝගීන් සංඛ්‍යාව ඉහළ ගියා. මොඩර්නා අත්හදා බැලීම සම්පූර්ණයෙන්ම එක්සත් ජනපදයේදී කරන ලද්දේ එම කාලයේදීමයි. ෆයිසර් බයෝටෙක් අත්හදා බැලීම මූලික වශයෙන් එක්සත් ජනපදයේ පදනම් කරගත් අතර ජොන්සන් සහ ජොන්සන් එන්නතත් ඒ කාලයේම එක්සත් ජනපදයේදීම පරීක්ෂණයට භාජනය කළා. හැම පරීක්ෂණයකම කළේ පරීක්ෂණයට සහභාගී වන්නන් හා ආසාදිතයන් ඇසුරු කිරීමට වැඩිම අවස්ථාවක් ඇති කාලවලදී. ඔවුන්ගේ පරීක්ෂණ බොහොමයක් වෙනත් රටවල මූලික වශයෙන් දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලය යන රටවල සිදු කරනු ලැබුවා. එම රටවලදී ඉහත තත්ත්වයන් ඉහළ මට්ටමක පවතුන පමණක් නොව වෛරසයේ ස්වභාවයද වෙනස් ආකාරවලින් තිබුණා. එනම් මේ වන විට වෛරසයේ විවිධ ප්‍රභේදයන් මතුවී තිබුණා.
ජොන්සන් ඇන් ජොන්සන් එනත පරීක්ෂා කළේ එක්සත් ජනපදයේ පැවති ආසාදයන් ඉහළම සංඛ්‍යාව වාර්තා වෙද්දී. එසේ තිබීදීත් එන්නත සැලකිය යුතු ලෙස ආසාදන අඩු කිරීමට සමත් වූ බව පෙනුණා. ඔබ එන්නත් අතර එකින් එක හිසට හිස ආකාරයේ සැසඳීමක් කරන්නට උත්සාහ කරන්නේ නම් ඉස්නා යොදා ගන්නා නිර්ණායක සහිතව එකම පරීක්ෂණයකදී අධ්‍යයනය කළ යුතුයි. එනම් ලෝකයේ එකම ප්‍රදේශවල එකම වේලාවක සමාන තත්ත්වයන් යටතේ පරීක්ෂණ සිදු කිරීම අවශ්‍යයි. ඒ අනුව අපි ෆයිසර් සහ මොඩර්නාගේ එන්නත් සැලකිලට ගන්නවා නම් ජොන්සන් ඇන් ජොන්සන් එන්නතේ සායනික අත්හදා බැලීම කළ අවස්ථාවේදීම ඔවුන්ගේ සායනික අත්හදා බැලීම කළ යුතු වෙනවා. එසේ කළහොත් එන්නත් සඳහා අපට වඩා වෙනස් කාර්යක්ෂමතා සංඛ්‍යා දැකිය හැකියි. මෙම කාර්යක්ෂමතා සංඛ්‍යා ඇත්ත වශයෙන්ම එක් එන්නත අත්හදා බැලීමේදී සිදු දේ අපට අනාවරණය කරනවා. නමුත් බොහෝ විශේෂඥයින් තර්ක කරන්නේ මෙය කෙසේ හෝ එන්නතක් විනිශ්චය කිරීමට හොඳම අංකය නොවන බව. COVID-19 සඳහා එන්නත් වැඩසටහනක අරමුණ අනිවාර්යයෙන්ම සමාජයේ COVID ශූන්‍යයට ළඟා කිරීම නොවේ. නමුත් එය මෙම වෛරසය මෙල්ල කිරීමට, ඒ වළක්වා ගැනීමට, බරපතල රෝග රෝහල්ගත කිරීම සහ මරණයට හේතු වන හැකියාව ඉවත් කිරීම අරමුණු කර ගන්නවා. මේ ආකාරයට පුද්ගලයෙකු COVID-19 රෝගයට නිරාවරණය වීමේදී ඇතිවන විවිධ ප්‍රතිඵල දෙස බැලීමට එය උපකාරී වෙනවා. එහි හොඳම අවස්ථාව නම් ඔබ කිසිසේත් අසනීප නොවී සිටීම. නරකම අවස්ථාව නම් ඔබ මරණයට පත්වීම. මේ අතර රෝහල්ගත කර ඇති අය අතර දැඩි හා මධ්‍යස්ථ රෝග ලක්ෂණ ඇතිවීම හෝ කිසිදු රෝග ලක්ෂණයක් නොමැතිවීම යන හොඳ තත්ත්වයන් එන්නත් මගින් ඔබට ළඟා කරගන්නත් පුළුවන්. ඒ ආකාරයට එන්නත අපට සෑම තැනකදීම ආරක්ෂාව සපයනවා. නමුත් යථාර්ථවාදීව COVID-19 එන්නත් වල ප්‍රධාන පරමාර්ථය වන්නේ මෙම හැකියාවන් ආවරණය කිරීම සඳහා ඔබේ ශරීරයට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දීම. එබැවින් එන්නත ලබාගත් ඔබට ඔබ ආසාදනයක් ඇති වුවොත් එය සෙම්ප්‍රතිසියාවක් මෙන් දැනේවි. එන්නත් සඳහා කරන ලද සියලු අත්හදා බැලීම් වලදී පාලක කණ්ඩායම් වල සමහර පුද්ගලයන් රෝහල්ගත කර ඇති අතර ඉන් සමහරෙක් COVID-19 නිසා මිය ගියා. මෙම කිසිදු පරීක්ෂණයකදී රෝහල්ගත කර හෝ COVID-19 නිසා මිය ගියේ සම්පූර්ණයෙන්ම එන්නත ලබාගත් අයෙකු නොවේ. සියල්ල අවසානයේදී අප සිතාගත යුතු එක් දෙයක් තියෙනවා. එනම් එන්නත් තුනම මරණයෙන් ආරක්ෂා වීමට 100% ඵලදායීතාවක් ඇති බව. ප්‍රශ්නය වන්නේ කුමන වර්ගයේ COVID ආසාදනයකින් ඔබ ආරක්ෂා කරන්නේ කුමන එන්නතද යන්න නොවේ. වසංගතය අවසන් කිරීමට උපකාරී වන්නේ කුමක්ද? එම එන්නත් වලින් කුමන හෝ එකක් එය ඉටු කර දෙයිද? අවසානයේදී ඔබට වැදගත් පණිවිඩයක් දෙන්නම්. දැන් ඔබට ඇති හොඳම එන්නත ඔබට දැන් ලබා දෙන එන්නතම තමයි. ඒ ජොන්සන් ඇන් ජොන්සන්, ෆයිසර්, ඇස්ට්‍රාසෙනිකා, ස්පුට්නික් හෝ මොඩර්නා හෝ වෙනත් ඕනෑම එන්නතක් විය හැකියි. අවසාන වශයෙන් හිතන්න, යමකුගේ අතකට යන සෑම එන්නත් පහරකින්ම අපි මෙම වසංගතයේ අවසානයට ලං වෙමින් සිටින බව.